උක්තාක්‍යාත සම්බන්ධ විශේෂ රීති කියලා කියන්නේ සාමාන්‍ය වාක්‍ය රටාව වෙනස් වන අවස්ථා. ඒ කියන්නේ අපි කතා කරලා තියෙනවා එදා කලින් සාමාන්‍ය වාක්‍ය රටාව කතා කරද්දී සාමාන්‍යයෙන් වාක්‍යයක තියෙන එක උක්ත පදයයි. සාමාන්‍යයෙන් උක්තේ ඒක වචන නම් ආඛ්‍යාතේ ඒක වචනයි. උක්ත පදේ අනිවාර්යෙන් උක්ත රූපෙන් තියෙන්න ඕනේ. උක්තේ හැර සසු පද අනුත් වෙන්න ඕනේ. නමුත් මෙන්න මේ කියපු සියල්ලම වෙනස් වන අවස්ථාවලට කියනවා විශේෂ රීති. ඒ කියන්නේ උක්තේ ඒක වචන නම් ආඛ්‍යාතේ බහුවචන වන අවස්ථා තියෙනවා. උක්ත පද එකකට වැඩි අවස්ථා තියෙනවා. උක්තේ අනුක්ත කරන අවස්ථා තියෙනවා. හරිද? ආඛ්‍යාතයක් නැමැති වාක්‍ය තියෙනවා. හරිද? ඒක නිසා අන්න ඒ සාමාන්‍ය රීති වෙනස් වන අවස්ථාවලට අපි කියනවා විශේෂ රීති කියලා. එතකොට විශේෂ රීති අංක 1 ඔබේ නිබන්ධනයේ තියෙනවා. ඒක නිසා අපිට ලොකු කාලයක් වැය කරන්නේ නැතුව නිබන්ධනයේ තියෙන නිසා මම රීතිය කියමින් ඒකේ තියෙන රීති නීති ඔබට කියා දෙමින් එහි තියෙන අඩුපාඩු සම්පූර්ණ කරමු. ඒ කියන්නේ අභ්‍යාසය අපි කරමු. මේ පාඩම මුළු ලංකාවටම වැදගත් වෙනවා. ඒ කියන්නේ වාක්‍ය වලින් අපි භාෂාව ලියන්නේ. වාක්‍ය වලින් භාෂාව ලියනකොට උක්තාක්‍යාත ගැලපෙන්නම ඕනේ. හරිද? මොන බලන්න. දැන් පළවෙනි එකේ ඉඳලා මම කිව්වොත් එහෙම මේක තියෙන පිළිවෙලට වාක්‍යක උක්ත පදේදී බහුවචන වුවත්, ඒ කියන්නේ බහුවචනය කියන්නේ එකකට වඩා වැඩි බහුවචන වුවත් උක්තය ඒ උක්ත පදේ අප්‍රාණවාචී නම් අපි ආඛ්‍යාතයේ තියන්නේ ඒක වචනය. ඒ උදාහරණ තියෙන මේකේ ගංගා ගලා වසී. ගංගා එකකට වඩා වැඩි. නමුත් පණ නැති නිසා ගලා වසී. හරිද? තාරකාව අහසේ බැබලේ. තාරකාව අහසේ බැබලේ. කොහොමත් එකයි. හරිද? තාරකාව කිව්වත් බැබලේ, තාරකා කිව්වත් බැබලේ. එකක් උනත් ගොඩක් උනත් පණ නැත්නම් ආඛ්‍යාතයේ ඒක වචනයි. දැන් මේකේ තියෙන අභ්‍යාසයක් බලන්න. සඳ සහ තරු රාත්‍රී අහස සුන්දර කරයි. වෙන්න ඕනේ. මම හදලා කියන්නේ මීයම පොකුර මද සුලඟට සෙලුණේය. නීති රීති කාලයත් සමග වෙනස් වේ. ඊළඟට ගෞරවාර්ථය කියන්නේ උක්තය ඒකවචන වුණත් අපි දැන් කියලා තියෙන්නේ සාමාන්‍ය මොකද්ද? උක්තේ ඒකවචන නම් ආඛ්‍යාතේ ඒකවචනයි කියලානේ. ඒ වුණාට උක්තය ඒකවචන වුණත් ඒ උක්තය ගෞරවාර්ථ නම් ගනුකටයුතු උක්ත පදයක් නම් අපි ආඛ්‍යාතයේ කියන්නේ බහුවචන රූපේ. කොහොමද ගෞරවාර්ථ උක්ත පදයක් අඳුරගන්නේ? සමහර වෙලාවට නිපාත පද බෙදෙන මෙන්න මේ වගේ. වහන්සේ, පාද, පාද, අණ්ඩි, අණ්ඩ ආදී ලෙස. එනේ එක්කෙනෙක් වුණත් ඒ නිපාත වලින් අවසන් වුණොත් අපි බහුවචන ලෙස සලකලා ඒ කියන්නේ වාක්‍යයක උක්ත පදයේ එක්කෙනෙක් හිටියත් එයා ගෞරවාර්ථ නම් අපි සලකනවා බහුවචන ලෙස. එවිට ආඛ්‍යාතයේ තියෙන බහුවචනය. හරිද? මේ බලන්න. ස්වාමින් වහන්සේ බණ දේශනා කරති. සේක කියන්න පුළුවන්. දෙක සම්ප්‍රදාය කොහොමද තිබුණත් කමක් නැහැ. ඊළඟට පාල් යෙදුනොත් හෙරණ පාලේනුන්ට කිරි පොති. දෑ යෙදුනොත් දෝණියෙන් දෑ වැලිබත් පිසිති කියන්නත් පුළුවන්. පිසින දෑය කියන්නත් පුළුවන්. ඒ දන්නවද? දෑය කියන උක්තයේ යෙදුනොත් ආඛ්‍යාතය දෑ කියන උක්තයේ යෙදුනොත් ආඛ්‍යාතයේ දෑය කියලා යොදන එක තමයි සම්ප්‍රදාය. නමුත් එහෙම තියෙන්න ඕනේ නැහැ. වෙනත් බහුවචනාඛ්‍යාතයක් යොදන්නත් පුළුවන්. ඊළඟට පාද පූජ්‍ය පාද හික්කඩුවේ තිලක හිමි දහම් දෙසති. අණ්ඩි සොහොයුරන් රැකබලා ගනිති අයන්ඩි. අණ්ඩ පුතණ්ඩ විභාගයෙන් ඉහළින් සමත් වෙති. හරිද? මේ විදිහට. එතකොට ඒ ගෞරවාර්ථයේ නිපාතේ දීලා. ඊළඟට ගෞරවාර්ථයේ ප්‍රත්‍යය දෙන්න පුළුවන් ආන, අනු, අනි කියන ප්‍රත්‍යය. හරිද? ඊළඟට ගෞරවාර්ථයේ ශබ්දය දෙන්න පුළුවන් ඕ සහ හූ කියන ශබ්ද. ඕ සහ හූ කියන ශබ්දය දෙනකොට ඒක වචන නාම පදයක් වේවා, ප්‍රාණවාචී වේවා, අප්‍රාණවාචී වේවා ඕනම පදයක අගට ඕ සහ හූ කියන ශබ්දය આવොත් අපි ගෞරවාර්ථ ලෙස සලකලා ආඛ්‍යාතයේ බහුවචනෙන් තියෙනවා. හරිද? ඊළඟ විශේෂ දෙයක් තමයි තුමා සහ හිමි කියන පද දෙක ව්‍යාකරණවලදී ගෞරවාර්ථ නෙවෙයි. ව්‍යාකරණවලදී හොඳේ. මේ බලන්න. ජාතක පොත් වහන්සේ අභ්‍යාසය
මහ පෙරහරින් වැඩම කරන සේක කියන්නත් පුළුවන්, කරති කියන්නත් පුළුවන්. තවුසාන කෙනෙක් වනයේ තවුස්දම් රකිති කියන්න ඕනේ. ඇමතිතුමා මැටි කර්මාන්තය නගා සිටුවීමට උදව් ඉල්ලුවේය කියන්න ඕනේ. හරිද? නිත්‍ය බහුවචන කියන්නේ අනිවාර්යෙන් බහුවචන. ආයේ කෙනෙක්, ඇතමෙක්, සමහරෙක්, සමහරු, කවුරු, කිසිවෙක් කියන වචනයක් උක්ත වුණොත් ඒ උක්ත පදේ අනිවාර්යෙන් බහුවචනයි. එවිට ආඛ්‍යාතය බහුවචනයෙන් යෙදෙනවා. හැබැයි ඒ අයෙක්, කෙනෙක්, ඇතමෙක්, සමහරෙක්, සමහරු, කවුරු කියන පදවලට ඉස්සරහින් නාම පදයක් ආවොත් එක්, අයෙක්, දොස්තර කෙනෙක් ආදී ලෙස ආපහු එක මොන වෙනවද? ඒක වචන ලෙස සලකලා ආඛ්‍යාතය ඒක වචනෙන් යොදනවා. බලන්න මේ අභ්‍යාසය. සමහරු අසරණයෙකු දුටු විට කාරුණිකව කටයුතු කරති. ඇයි අසරණයෙකු උනේ? උක්තය හැර සෙසුපද අනුක්ත වෙන්න ඕනේ. තව කෙනෙක් නර්තනයට සහභාගී නව කෙනෙක් නර්තනයට සහභාගී වූවේය. උත්සවයට පැමිණෙන විට මලනු කෙනෙක් මා පිළිගත්හ. මලනු කියන එක ගෞරවාර්ථ නිසා කෙනෙක් ඉස්සරහින් යෙදුනත් ඒක බහුවචනයි. ඊළඟට තොමෝ කියන එක ස්ත්‍රී ලිංග ඒක වචනයි. තෙමේ කියන එක පුරුෂ ලිංග ඒක වචනයි. තුමු කියන එක දෙකටම පොදුයි බහුවචනයි කියලා තමයි මම මේ තියරි එකේ සඳහන් වෙලා තියෙන්නේ. ඒකට අපි අභ්‍යාසය බැලුවොත් වාලුකා නදී තුමෝ ශ්‍රී ලංකා දීපයේ හොබවන්නාය ශ්‍රී ලිංග ඒක වචනයි. අජාසත් තෙමේ නම් පියාණන් වූ බිම්බිසාර රජුරුවන් ඝාතනය කළහ. ඝාතනය කළේ අජාසත් තෙමේ. වෘක්ෂතුමෝ මිනිසුන් හට සෙවන සලසති. හරිද? තුමෝ කියන එක බහුවචනයි. ඊළඟ අංක 5 යෙදෙනවා ප්‍රාණ අප්‍රාණ සමූහ කියලා. ඒ කියන්නේ පණ ඇති කෙනෙක්ගේ පිටිපස්සට සමූහාර්ථයක් යෙදුනොත් ආඛ්‍යාතයේ බහුවචනයි. හරිද? පණ නැති දෙයක පිටිපස්සට බහුවචනයක් යෙදුනොත් ආඛ්‍යාතය ඒක වචනයි. මේ බලන්න. සංගගණ දනට වඩිති. සංගගණ කිව්වහම පණ ඇති සමූහය, ඒක නිසා වඩිති. හැබැයි තරු කැල අහසේ බබලයි. තරු කැල කිව්වහම අප්‍රාණ වාචී. හරිද? ඊළඟට බලන්න ඒකේ අභ්‍යාසය. කවුළු බොහෝ ගණන එකවර විවර වූවාය. ඇමති කැල මැති සබේ රසවත් කරති. නිවැරදි. මල් කැන් සුවඳ දෙනි ගල්වල පිපුණු. දැන් එතකොට මල් කැන් කිව්වහම දෙති නෙමෙයි දෙයි වෙන්න ඕනේ. මල් කැන් කිව්වහම අප්‍රාණ වාචී නිසා. ආශිර්වාද සාමාන්‍යයෙන් අපි යොදන්නේ කතා කරන භාෂාවේදී වේවා කියලා. නමුත් ආශිර්වාදය ලියනකොට උක්ත පදයේ පුරුෂ ભેදයට හා වචන ભેදයට ගැලපෙන්නයි ආශිර්වාදය යොදන්නේ. මම නම් වෙම්වා, අපි නම් වෙමුවා, නුඹ නම් වෙහිවා, නුඹලා නම් වෙහුවා, ඔහු නම් වේවා, ඔව්හු නම් වෙත්වා. හරිද? ටියුට් එකේ print කරලා තියෙන නිසා මම වැඩි කාලය ගත කරන්නේ. අපි බලමු ඒකේ උතුරුතේ අපේ දරුවන්ගේ නැනස පෑදේවා. හරිද? සතුරු බලවේගයෝ සිරිලක් දිවින් තුරන් වෙත්වා. සතුරු බලවේගයෝ නුඹලා විභාගයෙන් ඉහළින්ම සමත් වෙවුවා. දැකද? ඊළඟට උද්ෘතයක් තුල තියෙන ප්‍රකාශයක් කිසිම විටකවත් ආඛ්‍යාතයට බලපන්නේ. හරිද? උද්ෘතයේ තුල තියෙන ප්‍රකාශය වෙනම එකක්. මේ බලන්න. මම රටට සාමදානය උදා කළෙමි. මහත්මා ගාන්ධිතුමා පැවසියේ. කවුද පැවසියේ? මහත්මා ගාන්ධිතුමා පැවසියේ. උන්ට කවුද හිර දෙන්නේ? මාතරාමිනේ ඇසුවාය. මම ජනතා සේවය සඳහා මෙවරක් මැතිවරණයට ඉදිරිපත් වෙමි. ඇමතිතුමා පැවසුවේ. ආඛ්‍යාතයේ කියන්නේ ඇමතිතුමාට ගැලපේ. සිංහලයේ නැකිටිව් බුද්ධගයාව වේරා ගනිව් යනුවෙන් ධර්මපාලතුමා ජාතිය පුබුදු කළේය. ඒක හරි. ඊළඟ අංක 8 එකම කතුවරේකුව වර්ණනා කරනවා නම් වාක්‍යකදී
ඒ වර්ණනා කරන පද තියන්නේ උක්ත රූපේ. වර්ණනා කරන පද තියන්නේ උක්ත රූපයෙන්. උක්තය හැබැයි උක්තේ හැටියට අපි සලකන්නේ ප්‍රධාන පදේ. අපි ආඛ්‍යාතයේ තියන්න ඕනේ ප්‍රධාන උක්තයට ගැලපෙන්න. මේ උදාහරණ කියවුවම තේරෙනවා. ඉදිරි වීර සරච්චන්ද්‍රයෝ නවකතා කරුවෙක්ද කෙටි කතා කරුවෙක්ද නාට්‍ය රචකයෙක්ද බලන්න වර්ණනා කරන පද තිබ්බේ කොහමද? උක්තව. හැබැයි වෙටි කියලා ආඛ්‍යාතයේ යෙදුවේ සරච්චන්ද්‍රයෝ ගෞරවාර්ථ නිසා. තේරුණාද? අපි දැන් බලමු. කුමාරතුංග මුනිදාසයෝ සිංහල භාෂාවේ උන්නතියට උරදුන් පුරෝගාමියෙක් වෙති. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ වාදයට දක්ෂයෙක් වූහ. මහගමසේකර ශූරී වූ කවියෙක්ද ගීත රචකයෙක්ද වෙති. දැක්කනේ වර්ණනා කරන පද උක්තයි. හැබැයි ආඛ්‍යාතයේ තියන්නේ ප්‍රධාන උක්තයට ප්‍රධානව වර්ණනා වන කෙනාට ගැලපෙන්න. දෙනෙක් කියන්නේ සංඛ්‍යාවක් ප්‍රකාශ කරන පදයක් අංක 9. එතකොට සංඛ්‍යාවක් ප්‍රකාශ කරන දෙනෙක් කියන පදේ උක්තයක් සමග යෙදෙනවා නම් දෙනෙක් අනුක්තයක් සමග යෙදෙනවා නම් දෙනෙකු. හරිද? මේ බලන්න. ලාංකිකයෝ කිහිප දෙනෙක් සම්මාන දිනා ගත්හ. ඒක හරි. ලාංකිකයෝ උක්තයි කිහිප දෙනෙකුත් උක්තයි. අපේ දෙමව්පියෝ ගුරුවරුන් තිදෙනෙක් නොහඳුනති. ගුරුවරුන් අනුක්තයිනේ. ගායකයන් දෙදෙනෙකු ගී ගැයූ බව ප්‍රේක්ෂකයෝ සියලු දෙනා පැවසුවා. හරිද? ඊළඟට හෝ හේවත් නොහොත් කියන නිපාත වලින් උක්ත කීපයක් එකතු වෙලා තියුණොත් ඒ උක්ත පද වලින් අන්තිමටම ඉන්නේ කෙනාගේ දිහා බලලා තමයි අපි ආඛ්‍යාතේ තියන්නේ. හරිද? හෝ හේවත් නොහොත් කියන නිපාත වලින් උක්ත පද එකතු වෙලා තිබුණොත් අන්තිමටම ඉන්නේ කෙනාට ගැලපෙන්න තමයි අපි ආඛ්‍යාතේ තියන්නේ. අයියා හෝ මම උත්සවයට සහභාගී වෙමි. ජනාධිපතිතුමා නොහොත් ඇමතිවරු රැස්වීම අමතකයි. පිරිත් පොත හෙවත් තිරුවානා පොත් වහන්සේ බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වනසේක. පාත්‍ර වෙති කිව්වත් ප්‍රශ්නයක් නෑ. එක රීතියකදී අපි ඉගෙන ගත්ත කරුණක් තව රීතියකදී බලපානවා. අංක 11. ඩයන්න, හල්තයන්න හා සහ කියන නිපාත වලින් එකතු වුණොත් ඒ උක්ත පද අපිට පුළුවන් වටිනාකම අනුව පෙළ ගස්වන්න. එක්ක පෙළ නොගස්වින්නත් පුළුවන්. හැබැයි පෙළ නොගැස්සුවත් නොගැස්සුවත් එතන වටිනාකම වැඩිම කෙනාගේ බහුවචන රූපෙන් තමයි ආඛ්‍යාතේ තියෙන්නේ. ඩයන්න, හල්තයන්න හා සහ කියන නිපාත වලින් එකතු වෙලා තිබුණොත් උක්ත පද කීපයක් ඒ උක්ත පද ඕනනම් අපිට පුළුවන් අඩුම වටිනාකමේ සිට වැඩිම වටිනාකම දක්වා පෙළ ගස්සන්න ප්‍රථම මධ්‍යම උත්තම කියලා. නැත්නම් අපිට පුළුවන් පෙළ ගස්සන්න නැතුව තියලා කොහොම වුණත් වැඩිම වටිනාකමේ කෙනාගේ බහුවචන රූපයෙන් ආඛ්‍යාතේ තියෙනවා. වටිනාකම් බලනකොට අඩුවෙන්ම වටින්නේ ප්‍රථම පුරුෂේ, ඊළඟට මධ්‍යම පුරුෂේ, ඊළඟට උත්තම පුරුෂේ. දැන් මම නම් උත්තේ කියුනේ අපි ආඛ්‍යාතය අවසන් කරන්නේ මුයන්නේ. හරි මේ බලන්න. ඔබද ඔහුද ඔයෙහි පීනන් නෙහුය. ඇයි? එතන ඔබ තමයි වටිනකම වැඩිම එයාගේ බහුවචනෙන් තිබ්බා. අම්මා තාත්තා ඔබත් මමත් හෙට කතරගම යන්නේ මූ. වටිනාකම වැඩි වෙක්කිනා මමනේ. ආඛ්‍යාතයේ තිබ්බ මුයන්නේ. මාමා සහ නැන්දා උදෑසනම කුඹුරට ගියහ. දෙකම ප්‍රථම පුරුෂය අපි කිව්ව ගියහ කියලා. ඊළඟට වාක්‍යක ආඛ්‍යාතයේ අවසන් වෙන්නේ වයන්න මුල් කරගෙන. වෙයි, වෙති, නොවේයි, නොවේති ආදී ලෙස උක්ත පද දෙකක් යෙදෙනවා, දෙකම උක්තයි. හරිද? මේ නෝට් එක කියව ගන්න එක තමයි කියලා තියෙන අපි අභ්‍යාසය බලමු. කෙටිම ක්‍රමේ මම මේ කියන්නේ. කෙටිම ක්‍රමයට කියන්නේ. ශිෂ්‍යයෝ වනාහි ගුරුවරුන්ගේ උපදෙස් පිළිපදින්නෝ වෙති. තොපි සියල්ලෝම නීතිකරක පුද්ගලයෝ නොවේති. අශෝක අධිරාජ්‍යයන්ෝ ධාර්මික පාලකයෙක්ලු. හරිද? ආඛ්‍යාතයක් නැති වාක්‍ය තියෙන්න පුළුවන්. ආඛ්‍යාතයක් නැති වුණත් මම මේ ඕනම සාමාන්‍ය සිංහලයට දාලා තේරුම් ගන්න පුළුවන් වෙන්න කියන්නේ මේ සම්ප්‍රදාය බිහි කලේ මම මේවා පොත්වල තියෙන්නේ මහා වැල්වටාරම් ලෙස එහි ඉස්ම ටික මම ඔබට දෙන්නේ විනාඩි කිහිපකින් ඒ විනාඩි කිහිපකින් එපා නොවෙන්න අපි කරන්නේ. ආඛ්‍යාතයක් නැති වුණත් වාක්‍ය සම්පූර්ණ තේරුමක් තියෙනවා නම් ඒ වාක්‍ය උක්ත පදේ කියන්නේ අපි උක්ත රූපෙන්මයි. මේ බලන්න.
නිවුස් හෙඩ්ලයින් වල තියෙන්නේ මේ විදිහට තමයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ඊයේ පොලිස් අත්අඩංගුවේ. ලෝක ශූරතාවයේ දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හෙට දිවයිනට. සුනාමි යෝධුවෙන් විපතටපත් වූවෝ තවමත් අවතැන් කඳවුරු වල. මොකද වෙන්නේ? සම්පූර්ණ තේරුමක් තියෙනවා නම් අපි උක්ත පදේ තියන්නේ උක්ත රූපයෙන් වාක්‍යයේ ආඛ්‍යාතයක් නොමැතිව. ඊට පස්සේ ඇත නැත කියන පද යෙදුනොත් වාක්‍යයක අවසානයේ ඒක ඉස්සරහින් තවත් ක්‍රියාපදයක් තියෙනවා නම් ඒ කියන්නේ වාක්‍ය අවසානයේ ඇත හෝ නැත කියන පද යෙදිලා ඒකත් එක්කම තව ක්‍රියාපදයක් තියෙනවා නම් කර්තෘ අනුත්තයි. ඇත නැත ඉස්සරහින් ක්‍රියාපදයක් නැත්නම් කර්තෘ උක්තයි. හරිද? මේ බලන්න. දුම්රියේ මගීහු ඇත කිව්වොත් ඇත ළඟ ක්‍රියාවක් නැහැනේ මගීහු උක්තයි. නමුත් දුම්රියේ මගීන් සිටින්නට ඇත කිව්වොත් ඇත ඉස්සරහින් සිටින්නට කියන ක්‍රියාව තියෙන නිසා කර්තෘ මගීහු වෙනවා. මගීන් වෙනවා අනුත්තයි. හරිද? අපි බලමු. තුන් හෙලේ හැම මව්වරුන් ලය කිරි එරි ඇත උන්නමි. ඇත ඉස්සරහින් කිරි එරි ඇත කියලා ක්‍රියාවක් යෙදිච්ච නිසා මව්වරුන් වුණා අනුත්තයි. හරිද? ඒ කියන්නේ ඇත කියන එක ඉස්සරහින් නැත කියන එක ඉස්සරහින් ක්‍රියාවක් තිබුණොත් කර්තෘ අනුත්තයි, ක්‍රියාවක් නැත්නම් කර්තෘ උක්තයි. අසරණ යන් රාශියක් සහනාධාර ලබා ගැනීමට පැමිණ තිබේ. ඇත නැත වෙනුවට තිබේ තිබුණිය දෙන්නත් පුළුවන්. සියලු මිනිස්සු සත්‍යකරුක නැත. එතන ක්‍රියාවක් නැති නිසා මිනිස්සු වුණා. ප්‍රශ්නවාචී පදයකින් ප්‍රශ්න කරොත් කර්තෘ අනුක්ත වෙනවා. හරිද? ඇයි, කෙසේද, කවදද, මොනවද, කාටද, කවුද, කොහොමද ආදී පදවලින් ප්‍රශ්න කරොත් කර්තෘ අනුක්ත. මේ බලන්න. ඇතැම් මිනිසුන් සත්‍ය වසන් කරන්නේ ඇයි? මම හදලා කියන්නේ වාක්‍යය. මහා සාගරයේ වැව් සෑදූවන් සිංහලයන්ද. උත්සව සභාවේදී දේශකවරුන් දක්වූ අදහස් මොනවාද? ඊළඟට වාක්‍යක අවසානයේ යුතුය, වටී, වටනේය, යෙහෙකි, මැනවි, සෑහේ, හැක ආදී පද යෙදිලා තියුණොත් අනිවාර්යෙන් කර්තෘ අනුක්තයි. මිනිසුන් මුදල් ලැබීම පිළිබඳ පමණක් සිටීම නොසෑහේ. අප සෑම විටම අවංකව කටයුතු කරන්නේ නම් යෙහෙකි. ජනාධිපතිතුමා රටවැසියන් ගැන සොයා බැලිය යුත්තාහ. හරිද? ක්‍රියාපදයකින් අදහසක් අවධාරණය කරනකොට, ඒ කියන්නේ තරේ කියනකොට කර්තෘ අනුක්තයි. දැන් ගම්පෙරළිය රචනා කළේ මාටින් වික්‍රමසිංහයන්ගේ කළේ කියලා අවධාරණය කරපු නිසා වික්‍රමසිංහයන් අනුක්තයි. හරිද? තවදුරටත් නෝට් එක කියව ගන්න. මම මේක කෙලින්ම අභ්‍යාසය ඔබට දෙනවා. ශිෂ්‍යාවක් දැක් වූ අදහස්. දැක් වූ අදහස්, ශිෂ්‍යාවක දැක් වූ අදහස් මගේ ඇගීමට හේතු විය. ලක්වී. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තරගයේ ජයගත්තා නම් ප්‍රේක්ෂකයන් සතුටු වනු ඇත. අපව යහපත් පුරවැසියන් බවට පත් කළේ දෙමව්පියන්ය. හැම විදිහකටම වාක්‍ය දාලා තියෙනවා. වාක්‍යක අවසානයේ වියන්න කියන අකුර තියුණොත් ඒ වාක්‍යයෙන් කියවෙන අදහස අවිනිශ්චිතයි. එවිට කර්තෘ අනුක්තයි. මේ බලන්න. දුර නෑයන් පවාගේ දොර කොට එකතු වෙලා ඉඳී. මම හදලා කියන්නේ අප සියල්ලෝම විභාගයෙන් සමත් වේවි. අපි සියල්ලන්ම විභාගයෙන් සමත් වේවි. ජනමාධ්‍යවේදියන් අපේ සංස්කෘතික අනන්‍යතාවය විනාශ කරાવી. ඊළඟට සමූහයකින් යමක් වෙන් කරනවා නම් යම්කිසි හේතුවක් මත සමූහාර්ථවත් පදේ අනුක්තයි. මේ බලන්න. උපාසකයන් අතරින් ඇතමෙක් මස් මාළු අනුභව නොකරති. ළමයින්ගෙන් සමහරු දක්ෂ ගෙනීමෙහි යෙදෙති. ඔවුන් අතරින් දැරියක් මා පිළිගත්තාය. ඊළඟට මෙන්න මේ වචන ටික හොඳට මතක තියාගන්න. වන, වෙමින්, වී, උව කියන වචන පදයකට ඉදිරියෙන් යෙදුනොත් ඒ පදේ අනුක්ත වෙනවා.
අධික මසුරෙකු වූ එතුමා පරිත්‍යාගශීලියෙකු වූ අයුරු විස්මය ජනකය. මං කෙලිම අභ්‍යාස කියන්නේ ඔබට නිබන්ධනේ අධ්‍යයනය කරන්න පුළුවන්. සරච්චන්ද්‍ර සූරීන් කවියෙකු නොව නාට්‍යකරුවෙක් විය. දිලින්දෙකු වෙමින් සිටි මා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධම්මික මහතා සමග එක් වී අධ්‍යක්ෂකවරයෙකු වූ පසු සාර්ථකත්වයට පත්විය. නිපාත මෙතන යෙදෙනවා නිපාත ගොඩක්. හරිද? මේ නිපාත ටික මේ ඕනම නිපාතයකට පෙරේදෙන පද අනුත්තයි. හා සහ සමග කැටුව මෙන්සේ වැනි වගේ බඳු ලෙස එව් විනා මිස මුත් හැර උදෙසා අරබයා පිනිස සඳහා ගෙන් කෙරෙන් වෙනුවෙන් මේ පොත්වල නම් තැන් 7ක 8ක තියෙනවා රීති හැටියට වෙන වෙනම මම මේ එකතු කරලා දෙන්නේ මේ ඕනම නිපාතයකට පෙරේදෙන පද අනුත්තයි බය වෙන්න එපා. දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක ලෙසින් කියන නිපාත නිසා හසඟනක අනුත්තයි. අමුදරුවන් කැටුව මවක් ඉදිරියට ආවාය. ඔවුන් මිස මම මිත්‍ර ද්‍රෝහියෙකු ලෙස මිතුරන් කෙරෙහි වෙන් වී තරුණියක පිණිස එවැනි කැපකිරීමක් නොකරමි. දිග වාක්‍යයක් උනේ ඇයි? නිපාත ගොඩක් දැම්මා. අසම්භාව්‍ය ක්‍රියාවක් තියෙනවා. අසම්භාව්‍ය ක්‍රියා කියන්නේ කාලයක් හරි අවිනිශ්චිත බවක් හරි ප්‍රකාශ කරන ක්‍රියාව. හොඳට මතක තියාගන්න. අසම්භාව්‍ය ක්‍රියාව තියෙන්නේ අන්තර්වාක්‍යය. මොකද අන්තර්වාක්‍ය කියන්නේ? පිටිපස්සේ තියෙන වාක්‍ය ප්‍රධාන වාක්‍ය, ඊට අමතරව තියෙන ඉස්සරහින් තියෙන වාක්‍ය අන්තර්වාක්‍ය. ඒතර අසම්භාව්‍ය ක්‍රියාව තියෙන්නේ අන්තර්වාක්‍ය. අන්තර්වාක්‍යයේ කතෘ අනුත්තයි. හැබැයි ප්‍රධාන වාක්‍ය අනුත්ත වෙන්නේ නැහැ. හරිද? උදාහරණ බලන්න. ඔවුන් කෑගසද්දී අපි පාඩම් කළෙමු. කවුද පාඩම් කළෙමු? අපි. ඒක උක්තයි. මෙතන අසම්භාව්‍ය ක්‍රියාව තමයි කෑගසද්දී. ඒක තියෙන අන්තර්වාක්‍යය. ඒක නිසා ඔවුන් කියන පදේ අනුත්තයි. තේරුණාද? එතකොට අප එඩිතරව කටයුතු කළොත් කවුරුත් අපව අගය කරති. කුකුලන් හඬලද්දී මම උදෑසනින්ම අවදි වුණෙමි. ගුරුවරුන් ශිෂ්‍යයන් නමතද්දී ශිෂ්‍යයෝ අත්පොලසන් දුන්න. ඊළඟට අර විදිහමයි. සැකය තිබුණොත් සැකයේ දෙන්නේ අන්තර්වාක්‍යය. සැකය තිබුණොත් සැකයේ දෙන අන්තර්වාක්‍යයේ කතෘ අනුත්තයි. හැබැයි ප්‍රධාන වාක්‍ය උත්තයි. සැකය කියන එකේ විශේෂත්වයක් තියෙනවා. සැක උපදවන පදේ තිස්සේම තියෙන්න ඕනේ තියන්නේ. ඒ කියන්නේ ප්‍රථම පුරුෂ බහුවචනේ කරති, යති, එති, බොති. ඒ තියන්නට උඩින් කමාවක් දාලා තමයි යි කියලා තියෙන්න ඕනේ. හරිද? කියන්නේ යයි කලහයි එහෙම කිව්වට ව්‍යාකරණවලදී සැකයක් හැටියට හිතන්නේ නැහැ. එතකොට අසම්භාව්‍ය ක්‍රියාව තියෙන අන්තර්වාක්‍යයේ කතෘ උක්තයි ප්‍රධාන වාක්‍ය අන්තර්වාක්‍යයේ කතෘ අනුක්තයි ප්‍රධාන වාක්‍ය උක්තයි. සැකය තියෙන්නේ අන්තර්වාක්‍යයේ කතෘ අනුක්තයි ප්‍රධාන වාක්‍ය උක්තයි. මා හොඳින් පාඩම් කරති ඇතමෙක් සිතති. සොරෙකු සැඟවී සිටිති තරුණියක් කෑ ගැසුවාය. භාෂා රීතීන් කලින් කලට වෙනස් වෙති වාග් විද්‍යාඥයෝ පවසති. ඊළඟට අර මම ඔයාලට කිව්වනේ මේ අන්තර්වාක්‍ය සහ ප්‍රධාන වාක්‍ය කියලා දෙකක්. ඒ දෙන්න එකතු වෙන්නේ ද කියන නිපාතෙන් හෝ නම් කියන නිපාතෙන්. නම් ප්‍රධාන වාක්‍යයක් උක්තයි. ඊට ඉස්සරහින් තියෙන අන්තර්වාක්‍යයක් උක්තයි. හරි ලේසි වෙන්න මම ඔයාලට මේ ලියලා කියන්නේ. වාක්‍ය දෙකේ මැද යේ කියන නිපාතයයි හෝ නම් කියන නිපාතය දෙකෙන් එකක් වද යේ කියන නිපාතය හෝ නම් කියන නිපාතය තිබුණොත් දෙපැත්තම උක්තයි. හරිද? හැබැයි මේක අස්සට වෙන රීතිකින් කරලා මේක වෙනස් කරන්නත් පුළුවන්. බල්ලෝ බුරක් නම් සොරු බිය වී පැනේ. දරුවෝ වැරදි කරද්ද දෙමව්පියන් ඔවුන් යහමඟට ගත යුතුය. අන්න එතන දෙමව්පියන් උනුනේ යුතුය කියන පදේ පිටිපස්සේ තියෙන නිසා ඒක වෙන රීතියක්. සිසුහු විභාගයේ සමත් වෙත්නම් ඔව්හු විශ්වවිද්‍යාලයට යති. හරිද? ඊළඟට මෙතන තියෙනවා අංක 25 ඒක වචන හෝ බහුවචනාක්‍යාතයේදීම කියලා එක මම ඔයාලට කියලා දෙන්නම් මෙහෙම. මණ්ඩලය, පක්ෂය, ජනතාව, ලෝකයා, හමුදාව, සභාව කියන්නේ මොනවද? සමූහාර්ථවත් පද. අන්න ඒ වගේ සමූහයක් උක්ත වෙලා. හරිද? ජනතාව, මණ්ඩලය, පක්ෂය, සභාව ආදී
සමූහයක් උක්ත වෙලා සමූහයම සාමූහිකව ක්‍රියාව කරනකොට ඒකක එකයිනේ. සමූහයක් සාමූහික වෙනකොට එක ඒකකයක් ලෙසනේ සැලකන්නේ. එතකොට ආඛ්‍යාතය ඒක වචනයි. හරිද? එතකොට නමුත් සමූහය වෙන වෙන වශයෙන් ක්‍රියාව කරනවා නම් ආඛ්‍යාතය බහුවචනයි. මේ බලන්න මෙතන තියෙනවා ත්‍රස්තවාදීහු ප්‍රහාරය එල්ල කර විට සමස්ත ලෝකයා කම්පාවට පත් වූවේය. හරිද? සමස්ත ලෝකයා සාමූහිකයි. කම්පාවට පත් වූවේය. මන්ත්‍රීවරු විරෝධය දක්වද්දී ඇමති මණ්ඩලය යෝජනාව සම්මත කළේය. ඇමති මණ්ඩලය යෝජනාව සම්මත කළා ඒකමතිකව එක ඒකකයයි එතකොට කළේය. ඒක වචනයි. දේශපාලකයන් බොරු පොරොන්දු දෙන්නේ නම් ඔවුන්ට පොදු ජනතාව ඡන්දය දීමෙන් වැළකී සිටී. හරිද? එතකොට ඒ කිව්වේ මොකද්ද? ජන මණ්ඩලය, පක්ෂය, ජනතාව, ජනයා, ලෝකය, හමුදාවාදී ලෙස සමූහයක් උක්ත වෙලා ඒ සමූහය සාමූහික නම් ආඛ්‍යාතේ ඒක වචනයි. සමූහය සාමූහික නොවනවා නම් ආඛ්‍යාතේ බහුවචනයි. මම ඊටාම කෙටියෙන් කිව්වේ ලංකාවේ හොඳටම අවුල් වෙච්ච මාතෘකාවක් උක්ත ආඛ්‍යාත සම්බන්ධ විශේෂ රීති. මම මෙන්න මෙහෙම දෙයක් කියනවා. මම බිහි කරපු සම්ප්‍රදායක් තියෙනවා. මම හදාරලා ව්‍යාකරණවල තියෙන කටෝර තැන් අයින් කරලා දැන් උතන වාක්‍ය රීති 25ක් කිව්වට ඕක ඇතුලේ පොතපතින් ගත්ත රීති ගොඩාක් ඔබලා තියෙනවා. එතකොට මේක ඊටාම පහසුවෙන් සැහැල්ලුවෙන් විභාග ජය ගැනීම සඳහාම සැකසුන එකක්. ඒ නිසා මේ හැබැයි මම දැන් පාඩම කරපු විදිහට මේ නිබන්ධනය අත්‍යවශ්‍යයි. අපි ඉලක්ක කරගත්තු ළමයින්ට අපි නිබන්ධනය යොමු කරලා තමයි පාඩම කළේ. නිබන්ධනය අතේ නැති ළමයින්ට ටිකක් මේක අසාර්ථක වෙන්න පුළුවන් නෝට් එකක් නැති නිසා. නමුත් මම කියන වීඩියෝ එක නවත්ත බැලුවොත් මම සියලුම රීති වාචිකව කියන ඔබට සටහන් කරගන්න පුළුවන්. එහෙනම් ඔබට විභාගයෙන් සියලු විභාගවලින් මෙය සාමාන්‍ය පෙළ, උසස් පෙළ සිංහල, ඊළඟට නීති ප්‍රවේශය පමණක් නෙවෙයි පරිපාලන විභාගවලට පවා ප්‍රයෝජනවත් වන ලංකාවේ තියෙන හොඳම අමාරුම මිනිස්සු පටල ගන්න ව්‍යාකරණ පාඩම. එහෙනම් ඔබට විභාග ජය හිමි වේවා.